බලමු 2 කොරින්ති පොතේ 16 වෙනි පදයේ සිට. මුසල් මොහොතක් යාඥා කරමු. මගේ ජීවමාන ජේසුනි, මගේ දෙවියන් වහන්සේගේ කරුණාව තවදුරටත් අපට නිදහස් කොට ඔබ වහන්සේගේ වචනය කතා කරන්නට අවශ්‍ය ස්වාමීන් වහන්සේ මුල්ම අනුග්‍රහය වහන්සේ අප තුළ තබන සේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ මුල්ම වචනය වහන්සේගේ ශුද්ධ ලේවලටත් වහන්සේගේ ශුද්ධ ආත්මයටත් ස්වාමීන් වහන්සේ ආලේප කරන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ මුල්ම වචනයට විරුද්ධව ක්‍රියා කරන මුල්ම සතුරාගේ බලය, ඒ මුල්ම අන්ධකාරයේ ක්‍රියාව විනාශරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයෙන් ශාපකට බෙන් තහනම් කරන අතර ස්වාමීන් වහන්සේගේ කරුණාව නිදහස් කෙරේවා. වහන්සේගේ අනුග්‍රහය නිදහස් කොට කිසි මිනිසෙකුගේ වචනයක් නොවන පිණිසත් ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ මගේ මුඛය වෙමින් ඔව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මහත්වයේ පණිවිඩය ඔබ වහන්සේ අප වෙත ප්‍රකාශ කරන හැටියටත් අපි යාඥා කරනවා ස්වාමිනේ. උගන්වන්නාට අවශ්‍ය ප්‍රඥාවත් ඉගෙන ගන්නාට අවශ්‍ය ප්‍රඥාවත් ඔබ වහන්සේ මඟ පෙන්වීමත් නිදහස් කොට ආශිර්වාද කරන සේක්වා. මේ මුළු වචනය වහන්සේට පාර කරනවා. මේ මුළු නිරාහාර පූජා වහන්සේගේ නාමයට ඔසවනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Amen. පහේ හොඳ අපි පවුල්තුමා මේ වෙනකොට සුභාරංචිය ගැන නේද? සුභාරංචිය කොයි තරම් වටින දෙයක්ද? සුභාරංචිය ස්වාමීන් වහන්සේ කොයි විදිහට පාවිච්චි කරන්නේ? ඒ වගේම සේවකයන් විදිහට පවුල්තුමා සිටින ස්ථානයේ පවුල්තුමා දුකකින් හිටියා, පීඩාවකින් හිටියා, මරණීය පීඩාවක් තුලින් ගියා. ඒ වගේම අවසාන වශයෙන් පවුල්තුමා කතා කරා ප්‍රේමය ගැන නේද? ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයත් එක්ක උන්වහන්සේගේ ප්‍රේමය කියන්නේ අපි තවත් ජීවත් වෙන්නේ අප උදෙසා නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේ උදෙසා. එනිසා හොඳයි, දැන් කතා කරනවා පවුල්තුමා අලුත් ජීවිතයක් ගැන. 16 වෙනි පදයේ එහෙයින් මෙතෙන් පටන් අපි මාංශාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංශාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන සිටිය නමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව. ආමෙන්. නේ මොකද කියන්නේ මාංශාකාරයෙන් කවුරු හරි දැනගන්නවා? කොහොමද අපි කවුරු හරි මාංශාකාරයෙන් හඳුරන්නේ? කොහොමද මාංශාකාරයෙන් හඳුරනවා කියන්නේ කවුරු හරි? නේ අපි එතකොට මොනවද දැනගන්නේ යා ගැන? මොනවද? කියන්නේ මොන දේවල්? දැන් මාංශාකාරයෙන් මාව හඳුරනවා නම් ඔයා මොනවද මගෙන් දන්නේ? නෑ මට කියන්න මොනවද මං ගැන දන්නේ? අපේ ගැඹුරට යනවානේ අපේ. මොනවද මං ගැන දන්නේ? ප්‍රියංකා සිස්ටර්. හා? මමාව මාංශාකාරයෙන් ඔයගොල්ලෝ අඳුරනවා නම් අඳුරන්නේ මොන විදිහටද? කොහොමද දන්නේ? කොහොමද ඉස්සෙල්ලා මං ගැන දන්නේ මොකද්ද? භාෂාවේ පස්සේ රූපේ. මගේ රූපේ. හා. ඊළඟට මගේ ක්‍රියාවෙන්. මගේ මොකද්ද දැනගන්න ඊළඟට? මගේ රූපේ දන්නවා මම මේ විදියයි කියලා. අය කොහොමද මම අඳුරන්නේ? මගේ නම දන්නවා. මගේ රූපේ දන්නවා නේද? ඔව්. අදහස් කොයි විදියද නේද? ඔව්. මං කැමති දේවල් මොනවද? මං අකමැති දේවල් මොනවද? නේ මං අඳින්නේ පළඳින්නේ කොයි විදියටද? නේ මම ඉන්නේ කොහෙද? මගේ අම්මා තාත්තා කවුද? මගේ නංගිලා කවුද? නේ ඒ වගේ අපි ඒ ටික තමයි දන්නේ නේ. දැන් ජේසුස් වහන්සේ ගැනත් අපි ඔච්චර කාල දැනගෙන ඉන්නේ කොහොම තමයි. සමහරවිට තාමත් එහෙම වෙන්න පුළුවන්. ජේසුස් කියන තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔන්න නම. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අම්මා තාත්තා මරියයි යෝසෙෆුයි කියයි. නැත්නම් දෙවියන් වහන්සේගෙන් කියයි. ආමෙන්. නේ යේසුස් වහන්සේ පුදුනේ බෙත්ලෙහෙමේ ඇදුනේ වැඩුනේ ගලීලේ නේ හිටියේ යෙරුසලම ඉගැන්වුවේ යෙරුසලම. ඒව ටික කතන්දර ටික කියයි. එතකොට ජේසුස් වහන්සේ මොනවා වගේද කිව්වොත් තාම සුදු පාට ලොකු ලෝගෝවක් අඳන් ඉන්නවා. මේ කොණ්ඩේ දුමුරු පාටයි රැවුලත් වවලා නේ අර කතෝලික පල්ලියේ රූපේ මනමවල කියයි. නේ එතකොට ජේසුස් වහන්සේ මම දැක්කා කියලා හීනුනුත් මම දැක්කා ජේසුස් වහන්සේ මම හීනෙන් දැක්කා. අනේ සිස්ටර් කොහොමද ජේසුස් වහන්සේ විතර හීනෙන් දැක්කේ? අර අනේ සුදු පාට ලෝගෝවක් කරන නේ එහෙම කියනවා. නමුත් මොකක්ද මාංශාකාරයෙන් දැනගන්න? ඊට පස්සේ ආයෙ මොනවද කොහොමද දැනගන්න පුළුවන් මිනිස්සෙක්? දැන් හොඳයි. දැන් හැමෝම අපි දන්නේ හුඟක් මාංශාකාරයෙන්නේ. නමුත් ඔයගලගේ ජීවිතේ
අපි හැමෝගෙම ජීවිතේ අනුමතරම එක වතාවක් වත් වෙනම කෙනෙක් මාංසාකාරයෙන් විතරක් නෙවෙයි ඇතුළාන්තයෙන් මඳුර ගන්න. කවුද? ඔයාගේ ජීවිතේ. ඕනම කෙනෙක්ගේ ජීවිතේ. කවුද අපි ඇතුළාන්තයෙන් මඳුර ගන්න කෙනා? ස්වාමි පුරුෂයා. ස්වාමි පුරුෂයා. නේ. අපේ මිනිහට ඔක හැරෙනකොට මම දන්නවා. ඇයි එහෙම හැරෙනකොට දන්නේ? නේ, ඔයා ඇතුළාන්තයෙන් එයා වඳුරනවා. එයාට රහසක් ඔයාගෙන් හංගන්න බෑ, ඔයාට රහසක් එයාගෙන් හංගන්න බෑ. ආමෙන්. නේ? ලෝකෙට කිසිම කෙනෙක්ට වඩා නේ ලෝකේ ඉන්න හැම මිනිස්සයාටම වඩා අම්මා තාත්තට වඩා සහෝදරයන්ට වඩා දරුවන්ට වඩා ඔයයි ඔයාගේ ස්වාමි පුරුෂයයි එකතු වෙන්න ඕනේ සමීපතෙන්ම එකතු වෙලා ඉවරයි නේ ඒ නිසා ඔයයි එයයි ඒකයි උන්වහන්සේ කියන ඔයයි එයයි එකතු වෙමින් පස්සේ ඔය දෙන දෙන්නෙක් නෙමෙයි ඔය දෙන එක්කෙනෙක් මොකද ඒ සම්බන්ධ වීම තුළ ලොකු ගැඹුරක් තියෙනවා ඒ සම්බන්ධ වීමත් එක්ක තමයි පස්සේ දැනගන්න යන්නේ මගේ ස්වාමි පුරුෂයා ඒ වගේම ස්වාමි පුරුෂයා බිරිඳ ගැනත් බිරිඳ ස්වාමි පුරුෂයා ගැන ගොඩක් දේවල් දැනගන්න පටන් ගන්නෙ එතන ඉඳන්. එයාට ඔයාගේ ඇස් දෙක දිහා බලලා බොරු කියන්න බෑ. ඔයාට එයාගේ ඇස් දෙක දිහා බලලා බොරු කියන්න බෑ. එයා හැරෙනකොට ඔයා දන්නවා. එයා මහන්සියලා දෙන්නේ. එයා දුකින් දින්නේ. එයා සතුටින් දින්නේ. හැම දෙයක්ම එතන දවසේ ඉඳන් දැනගන්න පටන් ගන්නවා. හලෙලූයා. ඒකට මොකද්ද අපි කියනවා බයිබලයේ ඒකට කියනවා ඒක හඳුනා ගැනීම නෙමෙයි මොකද්ද ඒක ඇඳින ගැනීම. ඒක හඳුනා ගැනීම නෙමෙයි ඇඳින ගැනීම. එතකොට තව දුරටත් එතකොට ඒ එක්වීමත් එක්ක ඔයා එයාත් එක්ක ආත්මෙම බැඳෙනවා. ඒකයි උන්වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ විසින් යම් දෙදෙනෙක් එකතු කළාද එය මනුෂ්‍යයා විසින් වෙන් නොකරේවා. ඒක ඒ දෙන්නට කොයි විදිහෙන් මතෙන් වෙන්න බැරි. එදෙන වෙන් වෙන්නේ මරණින් පස්සේ විතරයි. උසාවි වල ගිහිල්ලා අස්සන් ගැහුවට මොන විදියට පත්‍රික මොනවාද ඩිවෝස් පේපර්ස් ලිව්වත් ඒක අදාළ වෙන්නේ නැහැ ස්වර්ගෙදී. ඒක අදාළ නැහැ ආත්මයෙන්. ඒ ආත්ම දෙක එකට එකතු වෙලා ඉවරයි. ඒකයි හැම වෙලේම කියන්නේ. එයා ආපහු බැඳලා පස්සෙත් ආපහු බැඳකින් ඒක හුඟක් වෙලාවට කියන්නේ සමහරවිට ආපහු බැඳලා පස්සෙත් අර පරණ කෙනා මතක් වෙන්නේ ඒකයි. අර අලුත් කෙනත් එක්ක හැම වෙලේම පරණ කෙනාව කම්පෙයාර් වෙන්නේ සැසඳෙන්නේ ඒකයි. මොකද අරක ආත්මෙන් බැඳලා ඉවර නිසා. ආමෙන්. එතන කියනවා මෙතෙන් පටන් අපි මාංශාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුවා. මම උදාහරණයක් විදිහට කියනවා අපි මාංශාකාරයෙන් හැමෝම දැනගන්න යන්නේ නැහැ. දැන් අපි එකතු වෙන්නේ අපි එකතු වෙනවා කියන්නේ ස්වාමි පුරුෂයත් එක්ක එකතු වුණා වාගේ අපි දැන් එකතු වෙලා තියෙනවා ආත්මයන් වහන්සේ එක්ක. ඒ කියන්නේ අන්න ඒ වගේ එකතු වීමකට ඒ කියන්නේ ආත්ම දෙකක් එකට එකතු වෙනවා වාගේ ඒ වගේ එකතු වීමකට අපි ආත්මයන් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ආමෙන්. ඒ ආත්මයන් වහන්සේ තුල නේ දැන් අපි හැමෝම දැනගන්න යන්නේ ආත්මයන් වහන්සේ තුල. ඒකයි සමහර වෙලාවට ඔගොල්ලෝ කවුරු මට මොන විදියට කිව්වත් නේ ස්වර්ණමාලි මේ විදියයි ස්වර්ණමාලි අර විදියයි කියලා මට කිව්වට ඒ විදිය නෙමෙයි මම ස්වර්ණමාලිව දකින්නේ නේ ඒ මම දකින්නේ කොහොමද අපි දකින්න අවශ්‍ය ආත්මයන් වහන්සේ කොයි විදියටද ස්වර්ණමාලිව මට පෙන්වන්නේ මට ස්වර්ණමාලිව මගේ ආත්මයට මාව මට දැනෙන්නේ කොහොමද ආමෙන් හලෙලූයා එතන අනෝමසිස්ටව මට දැනෙන්නේ කොහොමද මගේ ආත්මයට ඒ කියන්නේ මොකද්ද ඔයගොල්ලෝ කරන නරක වැඩත් එක්කද නෑ මට ඒක අදාළ නෑ
අපි කරන වැරදි නේද? අපි කරන හැම වරදක්ම තියෙන්නේ අපේ මාංශයත් එක්ක සම්බන්ධ වෙලා. අපේ ආත්මය හරි හොඳයි. අපේ ආත්මය හරි හොඳයි. අපේ ආත්මය කැමති ධර්මිෂ්ඨකමට. අපේ මාංශය කැමති අධර්මිෂ්ඨකමට. නේ? අපේ මාංශය කැමති අධර්මිෂ්ඨකමට, අපේ ආත්මය කැමති ධර්මිෂ්ඨකමට. ඒකයි ආත්මය හැම වෙලෙම දෙවියන් වහන්සේව හොයන්නේ. ආමේන්. ඒකයි ආත්මයෙන් බලන කෙනා හැම වෙලාවකම ඕනෙම මිනිස්සෙක්ගේ හොඳ තමා දකින්නේ. ආමේන්. ඒ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේට, ඒ මනුෂ්‍යයාගෙන් දෙවියන් වහන්සේට වෙන්න පුළුවන් දෙයි දකින්නේ. නමුත් මාංශයෙන් බලන කෙනා කොහොමද දකින්නේ? එයා කියපු කේලම් 60ට හමාර. නේ? එයා අරහෙ ගියපුවා මෙහෙ ගියපුවා. එයාට බොයිෆ්‍රෙන්ඩ්ලා කී දෙනෙක් හිටියද? නේ? ඒතර එයා බොරු කියපුවා. ඒව තමයි මාංශයෙන් ඉන්න කෙනා දකින අම්බෝ. නේ? හලෙලූයා. නමුත් ආත්මෙන් ඉන්න කෙනා දකින්නේ මොකද? අරයත් එක්ක නේ? ඒ කෙනා එක්ක දෙවියන් වහන්සේට මොකද තියෙන ගනුදෙනුව? එනිසා මෙතෙන් පටන් අපි දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයට ඇතුල් වුණ දවසේ පටන් අපි දකින්න අවශ්‍ය, අපි ඕනෙම මිනිස්සෙක් හඳුනා ගන්න අවශ්‍ය මාංශාකාරයෙන් නෙවෙයි. ආමේන්. ඒ කියන්නේ මොකද්ද? කිසියක දැන් නොගනිමු. මාංශාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන සිටිය නමුත් අපි දැන් තවත් එසේ දැන් නොගනිමු. අපි ක්‍රිස්තුස් වහන්සේ ඔච්චර කල් මාංශාකාරයෙන් දැනගෙන ඉන්නේ නැති. නේ? උන්වහන්සේ කුරුසේ පූජා වුණා කියලා අපි කොයි කාලේ ඉඳන්ද දන්නේ? අපි පුංචි කාලේ ඉඳන් දන්නවා. නමුත් ඒ කුරුසේ උන්වහන්සේ පූජා වුණා කියලා අපිට ඒක නෑ තිබුණේ අයියෝ පවුනේ දනේ. නේ ක්‍රිස්තු චරිතය බලලා තවුනලා ගෙදර ආවනේ පවුවනේ. යේසුස් වහන්සේට මැරෙන්න උනා. නේ? ඒ කියන්නේ ඒක sad ending, tragic event. විතරයි. නේ? අපි කවමදාකවත් අපි දැනගෙන හිටියේ ඇයි ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ? කවුරු නිසාද ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ? නේ? දැන් අපි ඒක දැනගන්න නේ? අපේ පාපය උදෙසා, අපේ වරද උදෙසා උන්වහන්සේ මරුණු බව දැනගන්න අපිට උන්වහන්සේගේ ප්‍රේමය දැනගන්න පුළුවන් වුණා. උන්වහන්සේගේ ප්‍රේමය අපේ ජීවිතවලට දැනෙන්න අපි උන්වහන්සේට වැඩියෙන් ලං වුණා. නේද? එතකොට උන්වහන්සේට වැඩියෙන් ලං වෙන්න අපි උන්වහන්සේව වැඩිපුර අඳුන ගන්න අපිට උවමනාව ආවා. නේ? අපි උන්වහන්සේ එක්ක වැඩිපුර සම්බන්ධ වෙන්න අපි කැමති වුණා. අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න තරම්, ඒ වගේම උන්වහන්සේ වෙනුවෙන් මැරෙන්න තරම් දැන් අපි කැමැත්තකින් ඉන්නවා. නේ? පොඩ්ඩක් කල්පනා කරොත් ඔයාගේ වාගේ සෝන් පුරුෂයාගේ කතාවත් ඕකයිනේ. එයා කොච්චර ප්‍රේම කරනවද? මං එයාට කොච්චර ප්‍රේම කරනවද? එයා මං වෙනුවෙන් කරන කැපකිරීම මොනවද? මං එයා වෙනුවෙන් කරන කැපකිරීම මොනවද? නේ? එහෙම සම්බන්ධ වෙලා ප්‍රේමයෙන් මෙරිලා නේ අන්තිමට එයා වෙනුවෙන් මැරෙන්න තරන්නේ. එයාගේ මල ගෙදර ගියා අයියෝ එයා ඒ මාව දාලා ගිය මාව තරන් යන්න තිබ්බනේ කියලා අඬන්නේ නේ මරුණොත් එහෙම. අනේ ඇයි සුදු මාව දාලා ගියේ නේ? මම දැන් තනියම කොහොමද ඉන්නේ? අරකයි මේකයි. එතකොට දැන් ක්‍රිස්තුස් වහන්සේත් එහෙමයි. දැන් අපි ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගන්න මාංශාකාරය නෙමෙයි, උන්වහන්සේ වෙන ආත්මයෙන් උන්වහන්සේව හඳුනා ගන්න. දැන් අපේ මුළුම ජීවිතේ උන්වහන්සේ. නේ? අද දවසේ අපි මරුණාත් අපි දන්න උන්වහන්සේගේ ඉදිරියේ අපි ඇස්සරින බවට. උන්වහන්සේ අපිට මේ පොළවේ හැමදේම තිබ්බත් එකයි නැතත් එකයි අපිට උන්වහන්සේ ඉන්නවනම් නේ? දැන් ඉස්සර තමයි ජීවිතේ මල් අම්මා ඉන්නකල්. දැන් එහෙම නෙමෙයි, ජීවිතේ මල් ජේසු ඉන්නකල්. ඉතින් ඒක ජීවිතේ මල් තමයි න සදාකාලික. උන්වහන්සේ සදාකාලික නිසා. ආමේන්. හලෙලූයා. ඒතොර ඒ වගේ. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේවත් අපි දැනගෙන හිටියා. නේ? නමුත් දැන් දන්නේ එහෙම නෙමෙයි. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත්මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය, මෙන්න සියල්ලම අලුත් වී තිබේ.
ආමේන්. අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ නං එන්නේ. මේ මං හැමදාම කියන හැමදාම මම ගන්න වතුර විදුරනේ. අපි උන්වහන්සේ තුළ ඉන්නවා කියන්නේ මේ විදුර ඇතුලේ තියෙන වතුර වාගේ. එතකොට මේ වතුර වීදුරුවේ මේ වීදුරුවේ තියෙන වතුර වලට මේ කෝප්පේ ඉන්න ගමන් තවත් කෝප්පයක් ඇතුලේ ඉන්න බැහැනේ. මේ වතුරට කොහේ හරි යන්න තියනවා නම් යන්නත් ඕනේ වීදුරුවත් එක්කනේ. යන්න පුළුවන්ද නැතුව? බෑ. යාට තනියම යන්න බෑ. නේ? එයා නිකන් හැලුවොත් එහෙම අර දා මං කිව්වා වගේ මොන අතට කොයි විදියට යයිද දන්නේ නැහැ. මේ වතුර නිශ්චලව තියෙන්නේ මේ වීදුරුවේ තියෙනකම්. නේ? ඔගොල්ලෝ මොප් කරනවා නම් නිකන් හැලුවොත් එහෙම හැමතැනම යනවා විසිරිලා. එතන නිශ්චලයිද? නෑ. චංචලයි. නේ කොහේ යනවද දන්නේ නෑ. අර හේදුවනවා මෙහෙ දුවනවා හිස ඇරිච්ච තේ දුවනවා බුදු අම්මෝ ගානවා නේ එහෙම හේදුවනවා. ඇයි ඒ? ඔලු පිස්සුවෙන් වාගේ එහෙම දුවන්න පටන් ගන්නවා අපි ජේසුස් වහන්සේ තුල නැත්තම්. ආමේන්. හොඳට මතක තියාගන්න වෙලාවකට ඔයාලට හිතුණොත් වාගේ මනසට ආවොත් පිස්සුවෙන් වාගේ මම දුවනවා පිස්සුවෙන් වාගේ මම ඇවිදිනවා අනේ මන් දන්නේ මම කොහේ යනවද දන්නේ මම මොනවා කරනවද කියලා මට තේරෙන්නේ එහෙම කල්පනාවක් වාගේ ඔළුව නිකන් පිස්සුවෙන් වාගේ වෙනවා නම් ඒ වෙලාවේ ඔයා කල්පනා කරගන්න අවශ්‍ය මෙන්න ඔයා වීදුරෙන් එළියට ඇවිල්ලා මේ වෙලාවේ එහෙනම් දැන් මම කරන්න තියෙන වීදුර ඇතුළට යන්නයි ජේසුස් වහන්සේ ඇතුළට මම ටක් ගාලා පැන ගන්න ඕනේ වීදුර ඇතුළේ තියෙනකන් වතුර නිශ්චලව තියෙන්න යනවා ආමේන් නේ ඒකයි කියන්නේ මුළු මහා යුද්ධයක් අප වටා හටගත්තත් අපි තුල සමාදානයක් තියෙන්න යනවා. අපි ජේසුස් වහන්සේ තුල සිටිනකම්. ආමේන්. හලෙලූයා. ඒ නිසා දැන් එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක් ය. දැන් අලුත් මැවිල්ලක්. අලුත් ඒ අලුත් කියන්නේ මැවිල්ලක්. දැන් ජේසුස් වහන්සේ ආපහු ඔයාව මවලයි තියෙන්නේ. හලෙලූයා. එතකොට ඔයා මැටි භාජනයක් නම් උන් කැඩිලා බිඳිලා නම් උන්වහන්සේ කඩලම දාලා ඒ මැටි ටික ආපහු අරගෙන ආපහු අලුත් භාජනයක් විදිහට මවලයි තියෙන්නේ. ආමේන්. එතකොට කැඩිච්ච බිඳිච්ච පළදුවක්වත් කාටවත් පේන්නේ නැහැ. ආමේන්. නේ අපි කියන වෙලාවකට නේ ඕනෙම කෙනෙක් මගේ දුක දන්නවා නමුත් මගේ වේදනාව එයාට තේරෙන්නේ නැහැ. අපි කියන තලුණාව බිඳුණාව මාගේ සිත සුළු කරන්නේ නැහැ. කවුද? දෙවියන් වහන්සේ විතරයි. මොකද එයා විතරයි දන්නේ. අපි එදා කතා කරා ඕක ගැන වීදුරු භාජනයක් අරගෙන නේ. ස්වාමීන් වහන්සේට විතරයි පුළුවන් කියලා. ඒතර ඒ වාගේ අපිව අලුත් මැවිල්ලක් කරන්නත් අපි අලුත් මැවිල්ලක් බවට පත් වෙන්න යන්නේ උන්වහන්සේ තුල අපි ඉන්න පටන් ගන්න දවසේ. උන්වහන්සේව තවත් මාංශාකාරයෙන් නෙමෙයි උන්වහන්සේව මුළුම ආත්මයෙන්ම දැනගන්න පුළුවන් වෙන වතාවේ. ආමේන්. ඒතර අපි අලුත් මැවිල්ලක්. පරණ දේ පහව ගියේය. පරණ කිසිම දෙයක් තවත් නැහැ. ඒ නිසා පරණ දේවල් මතක් කරන්න එපා. පරණ දේවල් හිතන්න එපා. මොකද පරණ දේ ඔයාට මට වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ඒ දේ දෙවියන් වහන්සේ දැන් වෙනස් කරලා ඉවරයි. ඒ දේවල් දෙවියන් වහන්සේ මකලා දාලා ඉවරයි. ඔයාව අලුත් කෙනෙක් කරලා ඉවරයි. ආමේන්. හලෙලූයා. එතකොට උන්වහන්සේ ඔයාව අලුත්ම මැවිල්ලක් කරා නම් ඔයා අලුත් මැවිල්ලක් විදිහටත් දැන් ජීවත් වෙන්න පරණ දේ පහව ගිහිල්ලා තින්නේ. ඔයාට ඇදලා ගන්න බෑ. ඔයා ඇදලා ගන්නවා කියන්නේ ඔයා දැන් අලුත් මැවිල්ලක් විතර අලුත් වීදුරුවක් නම් මේක. ඔයා ආයෙත් ඔයාගේ වීදුරුව කඩා ගන්නවා. ඔයාගේ ජීවිතේ කඩා ගන්නවා. ඔයාගේ ජීවිතේ වතුආල කර ගන්නවා. ආමේන්. උන්වහන්සේ එතකොට කරපු ඒ උත්සාහය වැඩක් නැති වෙනවා. උන්වහන්සේගේ කුරුසියේ පූජාව වැඩක් නැති වෙනවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා පරණ දේ
භවගේය මෙන්න දැන් අලුත් දෙයක් හට ගන්නවා ඇත. මෙන්න සියල්ල අලුත් වී තිබේ. සමාන. මෙන්න සියල්ල අලුත් වී තිබේ. හැම දෙයක්ම අලුත් වෙලයි තියෙන්නේ. ඔයාගේ හුස්ම අලුත් වෙලයි තියෙන්නේ. ඔයාගේ හදවතේ ස්පන්දනය පවා අලුත් වෙලයි තියෙන්නේ. ඔයාගේ ආත්මය අලුත් වෙලයි තියෙන්නේ. ඔයාගේ දේව සැලැස්ම අලුත් වෙලයි තියෙන්නේ. ඔයාගෙන දෙවියන් වහන්සේට තියෙන කැමැත්ත අලුත් වෙලයි තියෙන්නේ. හැම දෙයක්ම ඔයාගේ හැම දෙයක්ම ඔයාගේ ජීවිතය කියලා ගත්තම ඔයාට අයිති මොනවද? ඒ හැම දෙයක්ම දැන් අලුත් වෙලයි තියෙන්නේ. ඒතකොට තවත් පරණයෙන් නෙමෙයි අලුත්යෙන් බලන එක ඔයාටයි අදාළයි. ආමේන්. මොකද උන්වහන්සේගේ කොටස කරලා ඉවරයි. ආමේන්. උන්වහන්සේගේ කුරුසියේ පූජාව තුළින් අද දවසේ උන්වහන්සේ අපිත් එක්ක අලුත් දෙයක් පටන් ගන්න ඉවරයි. අපි මොනව අපේ ජීවිතේ මුළුමනින්ම උන්වහන්සේ අලුත් කරලා ඉවරයි. අලුත් දේවල් මොන වගේද? ඔය කැමති සාමාන්‍යයෙන් අලුත් දේවල් වලට පරණ දේවල් වලට. අලුත් දේවල් වලට. ඇයි? දැන් ඇඳුමක් උනත් ගන්න ගියපම පරණ ඇඳුමක් එක්ක අලුත් ඇඳුමක් කම්පෙයාර් කරලා ලස්සනයි. අය මොනවද? පිළිසිදු. දෙකීමෙන් අලුත් දේවල් ගැන මොනවද ආයේ? අලුත් දේවල් ලස්සනයි. අය ලස්සනයි නේ? ඒකම තමයි. වටිනාකම වැඩි. අලුත් දෙයක වටිනාකම වැඩි. ආමෙන්. very good ප්‍රියංකා sister. අය මොනවද? අලුත් දේවල් සුවඳයි නේ. නැවුම් සුවඳයි. නේ? අර වැස්සක් පහළ ඉවරුනාට පස්සේ නේ අලුත් පස්. රස්නි පිට කණ්ඩ තියෙනවා නම් නේ. අලුත් අරව නරක් වෙලා වෙන්න පුළුවන්. දැන් ඇඳුමක් ගත්තොත් එහෙම ඇඳුමක් මේ පරණ එක ඉරිලා වෙන්න පුළුවන්. නේ දැන් හැබැයි අර කලිසනුත් තියෙනවා ඉරිච්ච කලිසන් ගිහිල්ලා එන ගණන් දීලා ගන්නවා නේ. ඒව නෙමෙයි මම කියන්නේ. ගෙදර තියෙන කලිසමේ තව හිල් නැහැ. අලුතෙන් ගන්න කලිසමේ හිල්. ඉතින් මේ නේ සමහර නේ නූල් ඇදිලා පාවිච්චි කරන්න බෑ එහෙම වෙලා තියෙනවා නේ. දැන් අලුත් ඇඳුම මේ වගේ නෙමෙයි. නේ අලුත් ඇඳුම උනත් අපිට ඇඳාම අපිට උනත් නිකන් අලුත් ගතියක් දැනෙනවා නේ. මේ අමුතු ගතියක් දැනෙනවා. ඒකනේ. නිකන් අපිට හරි ආසයි නේ. අපේ ආසාව අපි ආසයි හැමෝටම ආසයි. ඒ කියන්නේ ඔයාට විතරක් නෙමෙයි අනිත් අයටත් ආසයි. ඔයා අලුත් ඇඳුමක් ඇඳලා ඉන්නවා දකිද්දී. එතකොට ඒ වගේ තමයි අපේ ජීවිතේ දැන් අලුත් තුන නිසා අගේ අලුත් ජීවිතයත් එක්ක අලුත් සුවඳක් තියෙනවා. අදකින්න ලස්සනයි හැමෝටම. ආමේන්. හැමෝමටම දැන් ඔයා පේන්නේ වෙනස් විදියටයි. ආමේන්. එතකොට ඔයා තවත් පරණ ඉරිච්ච කෙනා නෙමෙයි. ඔයා දැන් සම්පූර්ණයි. ආමේන්. ඒක දෙවියන් වහන්සේටත් වටින ඔයාව දැන් ඔයාව වටින්න යන්නේ ඔයාට විතරක් නෙමෙයි. ඔච්චර කල් ඔයාව කාටවත් ඔයාට වටිනා ඔයා ගැන වටිනාකමක් තිබුණේ නැහැ නේ ප්‍රියංකා සිස්ටර්. ආමේන්. ඔයා දැන් අලුත් වෙනවත් එක්කම ඔයාගේ වටිනාකම දැන් වැඩි. දෙවියන් වහන්සේටම ලොකු වටිනාකමක් ඔයා ගැන තියෙනවා. ඔයාගේ කන්නාඩි දෙක ඒකනේ. දැන් අලුත් වෙනසක් තිබ්බනේ. ඔයාව දකිනකොට සම්පූර්ණයෙන් ඔයා කොච්චර පරණ ඇඳුමක් ඇඳද්දත් ඔයා කන්නාඩි දෙක දාපුවම වෙනස් නේ. වෙනස් ප්‍රතියයි. අඳුර ගන්න බැරි වුණා. අනේ කවුද මේ ඇමරිකාවෙන් ආවද කියලා හිතනවා නේ. වොෂින්ටන් වලින් බස්සද කියලා හිතනවා. පැරිස් වලින් ආවද කියලා හිතනවා. ඉතින් ඒ වගේ නේ. එතකොට නේ ඒ වගේ අලුත් දෙයක් ඇඳහම එකපාරට වෙනසක් තියෙනවා. පරණ කෙනාට. ඒක හැමෝම දකිනවා. ඒ හැමෝට මේ වටිනාකම දන්නවා. ඒතර දෙවියන් වහන්සේ විතරක් නෙමෙයි හැමෝම ඇවිල්ලා දැන් හැමෝටම කැපිලා පේන්නේ ඔය අලුත් දෙයක් අඳාම අලුත් දෙයක් පාවිච්චි කරද්දී අනිත් අයටත් වැඩිය හැමෝටම කැපිලා පේනවා ඒක නෝ නේ. ඒගොල්ලෝ ප්‍රයිස් ටැග් එක දැකලා නෙමෙයි නමුත් ඒක කැපිලා පේනවා හැමතැනදී. නේ. ඔයගෙන වටිනාකමක් හැමෝටම තියෙනවා. ඒ නිසා තවත් පරණ දේවල් ආපහු අලුත් ජීවිතයට දැන් අතුල් කරගන්න එපා. වහන්සේ ආව අලුත් කරලා ඉවරයි. Amen.
නැත්නම් එහෙම වුණොත් ඔයා කරන්නේ ඒක ඔයා පරණ දේවල් ඇදලා ගත්තොත් ඒක ඔයා ඔයාගේ ජීවිතයටත් කරගන්නේ ලොකු අසාධාරණයක්. ඒ වගේම උන්වහන්සේගේ කුරුසියේ පූජාවත් ඔයා සුළු කරලා උන්වහන්සේටත් කරන්නේ ලොකු අසාධාරණයක්. ආමේන්. සියල්ලම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන තමන් වහන්සේට අප සමග කරගෙන සමග කිරීමේ සේවය අපට දුන්සේක. සියල්ලම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. සියල්ලම කියපම හැම දෙයක්ම කියපම හොඳ වේවා නරක වේවා යහපත් වේවා අයහපත් වේවා සතුට දේවල් වේවා දුක් දේවල් වේවා වේදනා දේවල් වේවා හැම දෙයක්ම අපි මේ පොළේ ලෝකේ ඉන්නකොට හුඟක් හිතනවා ලෙඩ රෝග එන්නේ සතුරාගෙන් හොඳ වෙන්නේ දෙවියන් වහන්සේගෙන් අපිට සතුටක් එන්නේ දෙවියන් වහන්සේගෙන් දුකක් දෙන්නේ අපිට යක්ෂයා නේ ඔය එහෙම කියන්නේ අපිට hina වෙන්න දෙන්නේ අපි හිනස්සවන්නේ දෙවියන් වහන්සේ අපිට කඳුළු දෙන්නේ යක්ෂයා. අපිට ලාභ දෙන්නේ දෙවියන් වහන්සේ අපිට පාඩු කරන්නේ යක්ෂයා. එමුනම් මොකද දෙන්නේ ඔයා? ඔයා මොනවද කරන්නේ? ඔයා දෙවියන් වහන්සේට වගේම යක්ෂයාටත් මහිමය දෙනවා. යකාට මගුලක් කරන්න බෑ. ආමේන්. එහෙනම් ඌට කරන්න දෙයක් පුළුවන් නම් ඌ යකා වෙන්නෙත් නෑ. ඔයා ඌ ඔළුව උඩ තියාගත්තට ඔයයි යකාව යකා කරවන්නේ. ඔයයි යක්ෂයාට තැන දෙන්නේ. යක්ෂයාට තැන දුන්නම ඔයාගේ ශක්තියෙන් තමයි ඌත් වැඩක් කරන්නේ. නැත්තම් ඌට දේවාල මොකටද? නිකන් කල්පනා කරන්න. නැත්තම් මොකටද අර මොකද එත්තාවතාචම නේද මොකක්ද කියන්නේ? මොකද ඒ ගාථා? දෙවිවරුන්ට පින් දෙන්නේ මොකද? හalleluya. අපරාධ අන්න දෙන්නකො මම මේ පොඩ කම්මලට එකක් ගහනකොත් අන්න මම කටට දෙවල ඇහුණ දැක්කද? සති දෙකෙන් මේගොල්ලෝ පන්සල්ලේ ඉද්දන්නේ. ගාථා ටික තාම කටපාඩම්. ප්‍රියංකා සිස්ටර් කොහොමද වැඩේ? නේ ඉතින් මෙහෙමයි. නේ ඇයි පින් දෙන්න ඕනේ? අපි දෙවියන් වහන්සේට පින් දෙන්න ඕනේද? දෙවියන් වහන්සේට වැඩක් කරන්න? නැහැ. දෙවිවරුන්ට පින් දෙන්න ඕනේ නැහැ වැඩක් කරන්න. එයා දෙවියා නම්. එයා අපිට පින් දෙන්න ඕනේ මිසක්. ඇයි අපි දෙන්නේ? මොන මගුලත් ඒක. ඒ කොහේ හරි අවුලක් තියෙනවා. කොහේ ප්‍රශ්නයක් තියෙනවා. නේ එතන ගැලපෙන්නේ නැහැ. ඒ ගැලපීම තේරුම් ගන්න තරම් අපිට මොලයක් එකක් නැද්ද? නැහැනේ. අපි වහා ගොන් අමුතක තීරු මෝඩ කියවෙන්නේ නැහැ ඒක මට දැන්. ආමේ හalleluya. නිකන් කල්පනා කරන අපේ අම්මා තාත්තා ඉන්නවා හන්නේ. අපේ අම්මා තාත්තා තමයි අපි පුංචි කාලේ දැන් අපි අවුරුදු 3යි 4යි කියන වයස. හොඳයි අපි අවුරුදු 3යි 4යි 2යි අවුරුදු 5න් පල්ලෙය කියන වයස. හොඳයි අපි ළමයි නේ පුංචි ළමයි. එතකොට අපේ අම්මා තාත්තා තමයි අපිට කන්න බොන්න ඕන දේ ගෙනල්ලා දෙන්නේ නේ. ඒතර ඒගොල්ලෝ දෙන දෙයක් කාලා අපි වෙන දෙයක් බලාගෙන ඉන්නවා. ඒතර නැත්තම් අපි ගිහිල්ලා කන්න බොන්න දේවල් හොයාගෙන කන්න බොන්න දේවල් හදාගෙන අම්මට තාත්තට කන්න දුන්නොත් එහෙනම් මොකද්ද එතන තියෙන ගැළපීම? එහෙම කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේගොල්ලෝ කරන්න හදන්නේ. ඒතර ඇයි ඒක තේරෙන්නේ නැත්තේ? දෙයියෝ මිසක් අපිට කන්න බොන්න දෙන්න ඕනේ. අපි නෙමෙයිනේ උන්ට කන්න බොන්න දෙන්න ඕනේ. කුකුලත් ගෙනියන්න ඕනේ අපි. පළතුරු වට්ටිය ගෙනියන්න ඕනේ අපි. ඈ? මල් නම් කන්න බෑ කියමු නේ. නේ මට කුකුලෙක් දීපියා. මට අරකෙන් දීපන් මට අරකෙන් දීපන් නේ. මොනවද මේ? යකෝ දෙයියෝ නම් කුකුලෙක් අල්ලගෙන කාපියකෝ.
මේ අපි අරන් දෙන්න ඕනේද? එක නැට්ටු දෙහි ගෙඩි යන ගනින්කෝ ගිහිල්ලා. නේ? අපි වගේද දෙවිවරු කියපම් මෙහෙම කරද්දී ඒ වුණ තැනකට යන්න පුළුවන් නේ. අපි කොහොමද දෙහි තියෙන තැන දන්නේ? දෙයියෝ නම් මවාගෙන කාපියකෝ. ආමේ. නේ? ඉතින් ඒ වගේ ඒ පැත්ත මාරු වෙලා තියෙනවා. ඇයි ඒ පැත්ත මාරු වෙලා තියෙන්නේ? ඒ අපි කණ්ඩ දෙන හින්දා. ඒ නිසා යකා විදිහට තියන්න. යකාව ඔලුවට තියාගන්න එපා. ආමේ. ඔලුවට තියාගන්න ඕනේ දෙවියන් වහන්සේව තියාගන්න. දෙවියන් වහන්සේ හැමදාම ඔයාට කන්න දෙයි. දෙවියන් වහන්සේ හැමදාම ඔයාට ආශිර්වාද කරයි. දෙවියන් වහන්සේ ඔයාගෙන් ඉල්ලන කෙනෙක් නෙමෙයි. ආමේන්. උන්වහන්සේ ඔයාට ආශිර්වාද කරනවා මිසක් ඔයාට උන්වහන්සේගෙන් ආශිර්වාදයක් නැහැ. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ ඔයාව සුව කරයි ඔයාලට වෙන වෙලාවට. ඔයාව සනසයි ඔයාට වේදනාව දුකක් එන වෙලාවට. නින්ද යන්නේ නැත්නම් උන්වහන්සේ කනගාවට වෙලා සින්දුවක් හරි කියයි. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ ඔයා පාරේ යනකොට ආරක්ෂා කරයි උන්වහන්සේ. මාළු කපද්දි ගොටුකොළ කපද්දි උනා ඔයාගේ අතපත් කැපෙන්න දෙන්නේ නැති උන්වහන්සේ. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේ විතර කොළුවට තියාගන්න යකාව දෙයියෝ කරගන්න එපා. ආමේන්. හලෙලූයා. ඒ නිසා මොකද මං කිව්වේ කියන්න හදුවේ එතකොට සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් ය. ඕනි දුකක් ඕනි වේදනාවක් ඕනි සතුටක් උන්වහන්සේගෙන්. හලෙලූයා. ඇයි එහෙම කියන්නේ? ඇයි දුකක් උන්වහන්සේගෙන් එන්නේ කොහොමද? ඇයි වේදනාවක් උන්වහන්සේගෙන් එන්නේ කොහොමද? ලෙඩක් රෝගයක් උන්වහන්සේගෙන් එන්නේ කොහොමද? අපි උන්වහන්සේගෙන් ඈතට යනකොට උන්වහන්සේ මොකද කරන්නේ? අපිට දුකක් වේදනාවක් ලෙඩක් උන්වහන්සේ ගෙනත් දෙන්නේ ඇයි? අපිව උන්වහන්සේ වෙතට ආපහු එකතු කරගන්න. ආමේන්. හලෙලූයා. තේරුණා? ඔයාව උන්වහන්සේ වෙතට වැඩිපුර ලං කරගන්න තමයි මේ ලෙඩේ හරි රෝගය හරි ආවේ. දැන් ඔහනේ උන්වහන්සේ වෙතට ආවා. ආමේන්. හලෙලූයා. ඒතකොට උන්වහන්සේට පුළුවන් දැන් ආව සුව කරන්න. ඒතකොට අපිට දුකක් වේදනාවක් එන්නේ අපි උන්වහන්සේගෙන් ඈත් වෙන ගමන්. නේ ඕනේ ළමෙක් කන්නන්නේ මොන වෙලාවෙදිද? තමගේ අම්මගෙන් තාත්තගෙන් ඈත් වුණාමනේ. ඒ ළමයට දරා ගන්න බෑ ඒක. ළමයාට දුකයි. ළමයා ඊට පස්සේ මොකද වෙන්නේ? කොච්චර දුකයිද කියනවනම් ඊට පස්සේ ලෙඩ වෙන්න පටන් ගන්නවා නේ. අර සාංකාව වගේ එනවා. ඒ සාංකාව කියන්නේ කොහාට දැනෙන්නේ? ඔයාගේ හදවතට දැනෙන්නේ. නමුත් ඒක ඔයාගේ ආත්මයට දැනෙනවා, ඔයාගේ ශරීරයට දැනෙනවා. ඒකට තමයි අපි ලෙඩේ කියන්නේ. රෝගය කියන්නේ. ආමේන්. හලෙලූයා. අර ළමෙක් අම්මගෙන් වෙන් වුණාම නේ අඬනවා දුක් වෙනවා ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ළමයා ලෙඩ වෙන්න ගන්නවා. ඒක රෝග වෙන්නේ එහෙමයි. අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න ගියම අපිට දුක වේදනාව හට ගන්නවා. ඊට පස්සේ අපි ලෙඩ වෙන්න ගන්නවා. උන්වහන්සේ වෙතට ආපුවම උන්වහන්සේ නැවතත් අප සනසලා උන්වහන්සේ අපිව සුව කරලා අපිට නැවතත් සතුට ඒ ප්‍රීතිය නැවත අරන් දෙනවා. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන තමන් වහන්සේට අප සමගි කරගෙන අන්න ක්‍රිස්තුස් වහන්සේ නිසා අපිව සමගි කරගන්න උන්වහන්සේ. දැන් අපිට එන්න පාරක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියද්දී අපේ ලෙඩේ හොඳ වෙනවත් එක්කම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියද්දී අපි උන්වහන්සේත් එක්ක පියාණන් වහන්සේත් එක්ක නැවත එකතු වෙනවා. ආමේන්. එතකොට පියාණන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියලා අපේ ලෙඩ හොඳ වෙනවත් එක්කම අපේ පව් අපෙන් ඈත් කරලා නේද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පියාණන් වහන්සේ අපිට සමාව දීලා අපේ වැරදි වලට සමාව දීලා අපි උන්වහන්සේව දාලා ගියපු ඒවට සමාව දීලා උන්වහන්සේ නැවතත් උන්වහන්සේගේ දරුවෙක් කරලා උන්වහන්සේ අපිව අල්ලගන්නවා. ආමේන්. උන්වහන්සේ සමගි කරගෙන සමගි කිරීමේ සේවයක් අපට දෙනවා. උන්වහන්සේ අපිව සමගි කරගෙන උන්වහන්සේ මොකද කරන්නේ? අපිව උන්වහන්සේගේ කෙනෙක් කරගෙන උන්වහන්සේ අපිට සමගි කිරීමේ සේවය අපිට දෙනවා. සමගි කිරීමේ සේවය. ඒ කියන්නේ මොකද්ද? අපිටත් දෙනවා ඒක සේවයක් විදිහට. දැන් අපිට පුළුවන් ගිහිල්ලා නේ. දැන් මට පුළුවන් මම මේ සිස්ටර්නි ආඥා කරලා නේ මෙයාවයි දෙවියන් වහන්සේව අප එකතු කරන්න.
නේ එතකොට අපිටත් යම් කෙනෙක්ට ක්‍රිස්තුස් වහන්සේ ගැන කියලා දෙවියන් වහන්සේ ගැන කියලා නේ සුභාරංචි කියලා දෙන්නෙක් එකතු කරන්න පුළුවන් දෙවියන් වහන්සේ එක්ක. ආමේන්. දෙවියන් වහන්සේව දන්නේ නැතුව නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ගියපු සෙනග නේ තාත්තගෙන් ඈත් වෙලා ගියපු දරුවෝ නැවතත් තාත්තා ගාවට කැඳවීමේ සේවයකට උන්වහන්සේ අපිව ආශිර්වාද කළා තියෙනවා. ආමේන්. එනම් දෙවියන් වහන්සේ එකයි නේ ප්‍රියංකසිස්ගේ සමාදාන කරන්නෝ ආශිර්වාද ලද්දෝය. නේ එතකොට ඒක අපි ආශිර්වාදයක්. එනම් දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ සුභාරංචිය තමයි. එනම් දෙවියන් සුභාරංචිය තමයි. සුභාරංචිය තුලින් යාඥාව තුලින් අපිට පුළුවන් පියාණන් වහන්සේ එක්ක නැවත උන්වහන්සේගේ දරුවන් නැවත එකතු කිරීම. ඒක තමයි සමගි කිරීමේ සේවය. කියන්නේ සුභාරංචිය තමයි ඒ සේවය. එනම් දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන ලෝකයා තමන් වහන්සේට සමගි කරගනිමින් සිටියසේක. ආමේන්. එනම් දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ වරදවල් කාගේද? මිනිස්යන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා. ඒ කියන්නේ මොකද්ද? අපේ ගණනට තබන්න නැතු. අපේ ගණනට තබුවොත් මොකද වෙන්නේ? අපි ඒ වරදට දඬුවම විඳින්න ඕනේ. නේ ලෝක ස්වභාවය එහෙමයි නේ. අපි වරදක් කරොත් ඒකට දඬුවම අපි විඳින්න ඕනේ. නමුත් උන්වහන්සේ කියනවා උන්වහන්සේ අපේ ගණනට අපේ වරද තියන්නේ නැතුව ඒ වරදවල් ඔක්කොම ක්‍රිස්තුස් වහන්සේගේ පිට තබලා ආමේන්. එතකොට ඒ වරදට අපේ වරදට ක්‍රිස්තුස් වහන්සේ තමයි ජේසුස් වහන්සේ තමයි ඒකට දඬුවම් විඳින්නේ. විඳේ. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන ලෝකයා තමන් වහන්සේට සමගි කර ගනිමින් මුළුම ලෝකයේ සෙනග තමන් වහන්සේට පියාණන් වහන්සේට සමගි කරගනිමින් තමන්ගේ දරුවොත් එක්ක සමාව දීලා එයව සමගි කරගනිමින් එයව එකතු කරගනිමින් නැවතත් සමගි කිරීමේ වචනයද අපට බාර දුන්සේක. ආමේන්. සමගි කිරීමේ වචනය. දැන් අපි ඕන කෙනෙක්ව දෙවියන් වහන්සේට ලං කරන්නේ වචනය තුලින් නේ. අපි කතා කරනවා. අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කියලා දෙනවා. අපි තාත්තා ගැන කියලා දෙනවා. දේව තාත්තා ගැන කියලා දෙනවා. පියාණන් වහන්සේ ගැන කියලා දෙනවා. ඒ වගේම අපි යාඥා කරන්නේත් වචනයෙන්. නේ? දැන් ලෙඩෙක්ට රෝගියෙක්ට වුණත් අපි යාඥා කරනවා කියන්නේ අපි ඒ මනුස්සයව ඔපරේෂන් කරන්නේ නැහැ නේ. අපි වචනයෙන් තමයි යාඥාව පවා කරන්නේ. ඒ වචනය තුලින් තමයි අර මනුෂ්‍යාව දෙවියන් වහන්සේ එක්ක සමගි වෙලා එයාට නැවතත් අන්න අර අලුත්කම ආමේන් ස්වාමීන් වහන්සේ තුල අලුත් මැවිල්ලක් බවට පත් වෙන්න යනවා. ආමේන් හලෙලූයා. ඒ නිසා ඒ වචනයත් උන්වහන්සේ අපට බාර දුන්නා. බාර දුන්නා කියන්නේ මොකද්ද? ඒක වගකීමක් කොට දැන් බාර දීලා තියෙන්නේ. දැන් උන්වහන්සේ එන්නේ නැහැ ලෝකෙ පුරා ඇවිද මස්කට් වලටයි වාඩි කබීර යන්නයි රුසෙල් යන්නයි මොනවාද සලාල යන්නයි හැමෝටම සුභාරංචි කියන්නේ උන්වහන්සේ ආයේ ස්වර්ගෙන් ඉඳන් පොළොවට බහින්නේ නැහැ. උන්වහන්සේ ඒ වචනය දැන් අපිට බාර දීලායි තියෙන්නේ. දැන් අපි සලාල යන්න ඕනේ, අපි මස්කට් වල ඇවිදින්න ඕනේ, අපි වාඩි කබීර යන්න ඕනේ, අපි හැමතැනම ගිහිල්ලා උන්වහන්සේ ගැන කියන්න අවශ්‍යයි. ආමේන්. උන්වහන්සේට කතා කරලා උන්වහන්සේ ගැන උන්වහන්සේගේ සමගි කිරීම ගැන කතා කරලා උන්වහන්සේ වෙතට නැවතත් සෙනග රැස් කළා. ඒ යම් කෙනෙක් දුකෙන්, වේදනාවෙන්, රෝගයකින්, ප්‍රශ්නකින් ඉන්නවා නම් ඒ අයව නැවතත් අලුත්ම විල්ලක් කරලා අර ඒගොල්ලන්ට අහිමි වෙච්ච සතුට, ඒ අහිමි වෙච්ච ප්‍රීතිය, අහිමි වෙච්ච සුවය හැම දෙයක්ම ඒ අහිමි වෙච්ච ආශිර්වාද හැම දෙයක්ම නැවත පියාණන් වහන්සේ තුළ ඒ අයට ලබා දෙන්න අවශ්‍යයි. ආමේන්. ඒ අයට නැති වෙන්න යන ස්වර්ගය නැවත ඒ අයට ලබා දෙන්න අවශ්‍යයි. ඒ අයට නැති වෙන්න යන ඒ සදාකාල ජීවනය පියාණන් වහන්සේ තුළ නැවත ලබා දෙන්න අවශ්‍යයි. ආමේන්. ඒතර ඒක අපේ බාර දීලා උන්වහන්සේ තියෙන දැන් සම්පූර්ණයි. ආමේන්. ඒක අපිට වගකීමක් කරලා බාර දීලායි තියෙන්නේ. එනිසා මේ වගකීම දැන් අපේ අතේ. ආමේන්. හලෙලූයා. එනිසා අපි මේ උදෑසන උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. හලෙලූයා. මගේ ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ වහන්සේට අනේක වාරය ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපව ස්වාමීන් වහන්සේ කැඳවගත්ත නිසා, අපව තෝරගත්ත නිසා, ඔබ වහන්සේ අපව අලුත් කොට අලුත් මැවිල්ලක් කොට පරණ දේ සියල්ල පහ කොට
අපේ කිසිම වරදක් අපේ ගන්නට නොතබා ඔබ වහන්සේ සමග සමගි වෙන්නත් ඔබ වහන්සේ සමග එකතු වෙන්නත් ඔබ වහන්සේ සමග ස්වාමීන් වහන්සේ අලුත් වෙන්නත් අපට දුන්නා වූ අනර්ග භාග්‍ය නිසා අනර්ග ආශිර්වාදය නිසා ඔබ වහන්සේට අනික වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. මෙන්න මගේ දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා. ඔබ වහන්සේගේ සුදු ලේවලට යටත් වී කැප වෙන අතර ස්වාමීනි. තවදුරටත් මේ මුළු නිරාහාර පූජාව කරනකොටගෙන ඔබ වහන්සේ අප අලුත් කරමින් අප සාදමින් අප ගොඩනගමින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේම අපේ ජීවිත තුළ ස්වාමීන් වහන්සේ බලවත් වූ පුදුම ක්‍රියා කෙරේවා. අපේ දුක වේදනා අපේ කලකිරීම සියල්ල ඔබ වහන්සේ සතුටකට ප්‍රීතියකට හරවලා මගේ දෙවියන් වහන්සේ අපේ ලෙඩ රෝග සියල්ල ඔබ වහන්සේ පුදුම සුවයකට හරවා ඔබ වහන්සේ අප ආශිර්වාද කරනසේක්වා. අලුත් මැවිල්ලක් කොට අපට පමණක් නෙමේ මුළු ලෝකයාටත් ඔබ වහන්සේටත් වටිනා වූ පුද්ගලයෙක් කොට ඔබ වහන්සේ අප ආශිර්වාදම කෙරේවා. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් අප මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙනවා. මුළුමනින්ම ඔබ වහන්සේට කැප වෙනවා. අද දවස පුරාවට තව දුරටත් ඔබ වහන්සේ අප සමග ක්‍රියා කරමින් අප තුල සිටමින් ඔබ වහන්සේ අපට ජය දෙමින් අපට සඵලය දෙමින් ඔබ වහන්සේ තුළ යාඥාවෙන් මඟ පෙන්වීමෙන් ඔබ වහන්සේ තුළ සිටින්ට ඔබ වහන්සේ අපට කරුණා කරනසේක්වා. අදවස නිරාහාරයෙන් සිටින්නා වූ හැම කෙනෙකුගේම ජීවිත හැම කෙනෙකුගේම ආත්ම ඔබ වහන්සේගේ පූජකවරීලවත් ලෙසම ආශිර්වාද කරනවා. හැම කෙනෙක්ටම අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ආත්මය ඔබ වහන්සේ හැම කෙනෙක් තුළම තබමින් ඔබ ස්වාමීන් වහන්සේ අද දවසේ සම්පූර්ණ කරගන්නට ඔබ වහන්සේ තුළ රැඳෙන්නට ඔබ වහන්සේ හැම කෙනෙක්ටම ආශිර්වාද කරනසේක්වා. ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔබ වහන්සේ හැම කෙනෙක් තුළම නිදහස් කෙරේවා. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. හලෙලූයා ස්වාමී. පුරුසුති වේවා ප්‍රශංසා. ආමෙන්. හොඳයි එහෙනම් හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි.